නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සදහවත් පින්වත්නි අද කටුකුරුන්දී ඥානානන්ද මහා ස්වාමීන් වහන්සේගේ පටිච්චසමුප්පාද දේශනා පෙළ අලලා සිද්ධ කරන දේශනා පෙළේ 14 වෙනි දේශනාවේ 3 වෙනි විචාරක දේශනාව අපි මෙතෙක් කාලයක් කතා වුණා පටිච්චසමුප්පාදයත් පටිච්චසමුප්පාද ධර්ම ගැනත් ඒ වගේම පටිච්චසමුප්පාදය කියන්නේ පටිච්චසමුප්පාද ධර්ම නොවන බවත් ඒ වගේම කාල තුනකට අපි ඉගෙන ගත්තු පටිච්චසමුප්පාදය සැබවින්ම මේ මොහොතේ හිතක ක්‍රියාත්මක වෙන අවිද්‍යාව හින්දා පැනවෙන ලෝකයකුත් අවිද්‍යාව නිරුද්ධ වීමෙන් නැති වෙලා යන ලෝකයක් බවත් තවත් පැහැදිලි කරගත්තා. ඉතින් තව කාල වේලා ගන්නේ නැතුව අපි උන්වහන්සේගේ රෙකෝඩින් එක මුලින්ම ගිහිල්ලා ඊට පස්සේ කොටසින් කොටස පැහැදිලි කරමු. නෑ කාටවත් දොස් කියන්නෙත් නෑ අන කාටවත් හිරියර් කරන්නෙත් නෑ පරිණිබුතු පිරිනිවෙනවා නෑ උපවාදීය කාටවත් උපවාද කරන්නේ දොස් කියන්නේ නෑ කාටවත් හිංසා කරන්නේ ඔන්න ඒ අර ඒ ඉන්ද්‍රිය සංවරය ආසන සලආයතන පිළිබඳව නිස්සරණය කියලා කියන නිරෝධය නිවන දක්වා යන මාර්ගයෙන් ප්‍රකාශ කළා. ඉතින් මේ සලආයතන ගැන කියනකොට ඉබේටම ස්පර්ශ ගැන කතාවක් තියෙනවා. ස්පර්ශායතන ඉතින් මේකෙත් වටිනා කාරණයක් දැන් මේ පින්නතට පටිච්චසමුප්පාද ගැන කිව්ව නිසා මේ සූත්‍රය ඉතාමත් වැදගත් වෙන්න පුළුවන්. ටිකක් ගැඹුරු. ඒක මහ පුදුම විදිහට කියන්නේ. ඒ ස්පර්ශ ගැන සඳහන් වුණ අවස්ථාවක මෝඩිය භග්ගුණ කියන භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. කොනකෝ භන්තේ පුසති? කවුද භාග්‍යවතුන් කවුද ස්වාමීනි ස්පර්ශ කරන්නේ? මොකද ස්පර්ශ කරන කෙනෙක් ඉන්නවා කියන ආත්ම සංඥාව වෙන්නේ නැති මම භික්ෂුව තුළ තියෙන. ඒ බුදුරජාණන් වහන්සේ කියන්නේ මම කියන්නේ කවුරුත් මේ කෙනෙක් ස්පර්ශ කරනවා කියලා. මම කියවනම් කෙනෙක් ස්පර්ශ කරනවායි කියලා එහෙනම් ওই ප්‍රශ්නේ ගැලපෙනවා. නමුත් මම එහෙම කියන්නේ නැහැ. එහෙම නොකියන මගෙන් අහන්න ඕන ප්‍රශ්නේ මේකයි. ඔන්න බුදුරජාණන්සේ ප්‍රශ්නේ හරියට දෙනවා. මෝඩිය පගුණ භික්ෂුවට අහන්න ඕනේ කිම්පච්චානුකෝපන්තේ පස්. නියම ප්‍රශ්නේ වියුත්තේ කුමක් ප්‍රත්‍ය කරගෙනද ස්පර්ශය? කෙනෙක් ස්පර්ශ කිරීමක් නෙවෙයි. එහෙම කියලා බුදුරජාණන් අධිකට පිළිතුරක්. එහෙමනම් ප්‍රශ්නේ මම දෙන පිළිතුර මේකයි. සලායතන පච්චය පස්. සලායතන ප්‍රත්‍යන පස්. කවුරුත් කරනවනේ. මේ විදිහට යන සංවාදී හරි පුදුම විදිහට. ඊළඟට ඒක ඉවර කරේ නෑ. සලායතන බුදුරජාණන් මහ පුදුම ඊගේ ප්‍රශ්න උත්තරයක් දෙන්නේ එතන. සලායතන පච්චය පස්සෝ පස්ස පච්චය වේදනා. වේදනා ගැන අහුවෙවත් නෑ. සලායතන පච්චය පස්සෝ පස්ස පච්චය වේදනා. සලායතන ප්‍රත්‍ය කියන ස්පර්ශය තියෙනවා ස්පර්ශ ප්‍රත්‍ය කියන වේදනාව තියෙනවා කියලා ඒකත් කියනවා. නොකියපු කලින් අර මොළිය පගුණ භික්ෂුව නොහැසූ කාරණා. එතෙන් ඊළඟට මොළිය පගුණ භික්ෂුව වේදනාව අල්ලගත්තා. කොනකෝ මන්තේ වේදියති? කවුද ස්වාමීනි වේදනාව කරන නිදින්නේ? එතෙන්දි පුදුරාංශ කියනවා. මම කියන්නේ කෙනෙක් කියනවා කියලා. එහෙම කියනවා නම් තමයි ඒ ප්‍රශ්නේ හරි. මම ඒක නොකියනකොට කොහොම ප්‍රශ්න කරන එක වැරදි. අහන්න ඕනේ මෙහෙමයි. කිම් පච්චය බන්ති වේදනා. වේදනාවට ප්‍රතිපත්තිකතාවෙන් උත්තර දෙන්න. එහෙම අහුවොත් මම කියන්නේ මෙච්චරයි. පස්සපච්චය වේදනා පච්චය තණ්හා. නොකියපු තණ්හාවකුත් එක්ක හේතුක. එතකොට එහෙම ප්‍රකාශ කරාම ආයි මොළිය පගුණවන්නේ දැන් කියවන්නේ තණ්හාව කියන්නේ. කොහොමකෝ බන්දේ තසති? කවුද මේ තණ්හාව කරන්නේ? තණ්හාව ටික. ඉතින් විතර විදිහට කියනවා. මම කියන්නේ කෙනෙක් තණ්හාව කරනවා කියලා. අහන්න ප්‍රශ්නේ කිම්පච්චය තණ්හා මොකද්ද තණ්හා? ඉතින් කියලා ඔන්න කියන වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන. ඊළඟට උපාදාන. ඔන්න ඔය කියන මේ පිළිතුරු ශෛලිය තුල මහ පුදුම දෙයක් ගැප්පෙනවා. මේ පින්නතුන් තේරුම් ගන්න බලන්න. මම උපමාවකින් දෙන්නම්. දැන් ඔය චිත්‍රකාරයෝ ඉන්නවනේ. ගම් වැලකින් පුරුකක්. අපි හිතමු ගම් වැලකින් පුරුකක් චිත්‍රයක් අඳින්නේ කියන. ඒ පුරුක විතරක් කියනතොත් ඒක ගම් වැලකටයි කියලා හිතනවද? නිකම්ම පුරුකක් විතරයි. පුරුකක් බව තේරෙන්නේ එක පුරුකක් එක්කම වම් පැත්තෙනුත් දකුණු පැත්තෙන් පැත්තෙනුත් අඩු ගණනේ පුරුක් භාගයක් දක්වන්න ඕනේ. ඒක ගම් වැලක පුරුක බව දක්වන්න. මම මේ කියන එක තේරෙනවද? ඒකට බුදුරජාණන් වහන්සේ අර දෙන පිළිතුරේ අමෝලිය පග්ගුණ නෑසූ කාරණේකුත් එකතු කරේ මොකද?
මේ ගම් වැලක් බව තේරුම් කරගන්න. එතකොට සලආයතන පත්‍ය පස්ස සලආයතන ප්‍රත්‍යයෙන් පස්සයක් තියෙනවා කියලා එතෙන් නැවතුන්නේ නැහැ. පස්ස පත්‍ය වේදනා කියලා කියනවා. අන්න හිතා ගන්න අර එතකොට බුදුරජාණන් පෙන්වු කරන්නේ මේ එක එකක්ම ප්‍රත්‍යතා. එතකොට උත්තරීයට වැඩියෙන් දෙයක් කිව්වේ අර වේදනාව. ඊට පස්සේ ඒක ඇල්ලුවනේ මූලිකපගුණ. එතකොට ගියා තණ්හාව. ඔහොම ගිහිල්ලා අන්තිමට උපාදාන කියලා කොහොම හරි එම් පෙන්වු කරනවා. අන්න මේ කවුරුවත් ස්පර්ශ කරනවා නෙවෙයි. එදිනදා ව්‍යවහාරයට අපි කිව්වට මොකද මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ යමුරු අර්ථයෙන් මෙතන ප්‍රකාශ කරන පටිච්චසමුප්පාදාන්ත කවුරුවත් ස්පර්ශ කරනවා නෙවෙයි සලආයතන ප්‍රත්‍යයෙන් පස් ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා වුණොම යන්නේ. ඊටම වටිනා සූත්‍රයක් මේක. ඉතින් ඔන්න ඔය විදිහේ තවත් ඉතින් මෙන්න මේ ළඟට කල්පනා කරලා බලනවා නම් තවත් අවස්ථාවක සංඝයා වහන්සේලා පිරිසක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා උන්වහන්සේලාට වෙච්ච ප්‍රශ්නයක්. ඒ කොටස් ටිකේ අපිට විවරණය කරන්න ගත්තොත් මුලින්ම මෝලිය පගුණ ස්වාමීන් වහන්සේ මේ ස්පර්ශ කරන්නේ කවුද කියලා ප්‍රශ්නයක් අහනවා. මෙතන මේ ප්‍රශ්නේ බැලූ බැල්මට සාමාන්‍ය බෞද්ධයෙක්ට හිතෙන්නේ මේ මොකක් හරි තියරි එකක් ඔළුවේ තියාගෙන මේ දන්න තියරි එකක් මේ තියරි එක ගැන මේ දැන් අර විද්‍යාව පාඩමක් අහනවා වගේ අපි පාඩම අහනවා කියලා. හැබැයි හොඳට මතක තියාගන්න කලින් අහගත්තු පාඩමක තියරි එක පැහැදිලි කරගන්නව නෙමෙයි මෙතන සිද්ධ වෙන්නේ. නිරවුල් මනසක් හැමතිස්සෙම තියාගන්න. මෙතන අහන්නේ ස්පර්ශ කරනවා කියලා කියන්නේ දැනෙනවා ගැටෙනවා කියන එක. ඇහැට දැනෙනවා කනට දැනෙනවා කනට ගැටෙනවා යම් අරමුණක් නහයට ගැටෙනවා. ඒ වගේම කියන්නේ ස්පර්ශය කියන එක සාමාන්‍ය අර්ථ විවරණයක් තින්නම් සංගති පස්සෝ කියලා. කාරණා තුනක එක්ව යාම. තින්නම් කියන්නේ තුනක සංගති කියලා කියන්නේ ගති කියලා කියන්නේ යාම සං කියලා කියන්නේ උපසර්ගයක් එක්ව කියන අර්ථය දෙන්න. කාරණා තුනක එක්ව යාම ස්පර්ශය කියනවා. මොනවාද කාරණා තුන? අභ්‍යන්තරික ආයතනයක්, බාහිර ආයතනයක්, ඒ වගේම දැනීමක්. ඒ කියන්නේ යම් අවස්ථාවක යම් අරමුණක් යම් අත්දැකීමක් අපි විඳිද්දී අපිට ඇහක් තියනවා කියලා දැනෙනවා නම් ඒ වගේම බාහිර දෙයක් තියනවා කියලා දැනෙනවා නම් ඒක දැනෙන ආත්මයක් හිතක් තියනවා කියලා දැනෙනවා නම් මේ තුන අපි සත්‍යයි කියලා හිතින් පිළි අරන් තියෙන අවස්ථාවක් නම් ඒක ස්පර්ශ වෙච්ච මොහොතක්. දැන් මගේ ශබ්දය ඔබට ඇහෙන වෙලාවේ ස්වාමීන් වහන්සේ ඉන්නවා කියන එක සත්‍ය වෙලා දැනෙනවා නම් ඒක දිගටම කලිනුත් හිතිය දැනුත් ඉන්න ඉස්සරහට ඉන්නවා වගේ හැඟීමක් නම් තියෙන්නේ. ඒක මට මගේ මා විසින් ඒක දැනුත් අහන් හිටිය දැනුත් අහන් ඉන්න ඉස්සරහට අහන් ඉන්නවා වගේ හැඟීමක් නම් තියෙන්නේ. ඊළඟට මට දැනුත් දැනෙනවා ඉස්සරහට දැනුණාද ඉස්සරහට දැනෙන්න යනවා කියන අදහසක් නම් තියෙන්නේ. එතන ඒකාන්ත වශයෙන්ම තියෙන ස්පර්ශයක්. එයා ස්පර්ශය කියන එක යට පැනවිලා තියෙනවා මේ මොහොතේ. එතකොට මේකයි ස්පර්ශයේ ස්වභාවය. ස්පර්ශය කියන්නේ කාරණා තුනක් එක්ව යාමට. කාරණා තුනක් සත්‍යයි කියලා අරගෙන මේවත් එක්ක එක්ව යාමට කියනවා ස්පර්ශය කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නය කවුද ස්පර්ශ කරන්නේ කියලා. කවුද දැනගන්නේ කාටද ගැටෙන්නේ? කාටද ඇහැට ගැටෙන්නේ? කාටද කනට ගැටෙන්නේ? කාටද නහසයට, දිවට, කයට, මනසට දැනෙන්නේ? කවුද ස්පර්ශ කරන්නේ කියලා අහන්නේ. නැවත නැවතත් ප්‍රශ්නේ පිරිසුදු කරනවා. කලින් දැනගත්තු පටිච්චසමුප්පාද තියරි එකක් විස්තර කරගන්න මේ තියරි එකේ මෙතන මොකද්ද කියලා අහන්න කතාවක් නෙමෙයි මෙතන කියන්නේ. උදෙක් සාමාන්‍ය මිනිසෙට ඇති වෙන සාමාන්‍ය ප්‍රශ්නයක්. කාටද මේ දැනෙන්නේ? කාටද ඇහෙන්නේ? කවුද කාටද මනසට කාටද රූප ගැටෙන්නේ? කාටද ශබ්ද ගැටෙන්නේ? කාටද ගඳ සුවඳ ගැටෙන්නේ? කාටද කායට පහස ගැටෙන්නේ කියලා. මෙන්න මේ ප්‍රශ්නේ අහද්දී බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නේ වැරදි කියන්නේ මම ගැටෙන කෙනෙක් ගැන කතා නොවෙද්දී ඔබ මකින් ගැටෙන්නේ කාටද කියලා අහන එක මෝඩ ප්‍රශ්නයක් කියනවා. ඉතින් මම ওই ප්‍රශ්නේ නිවැරදි කරන්නම් කියනවා අහන්නයි කියනවා. කුමක් ඇති කල්හිද ගැටීමක් තියෙන්නේ කියලා. කුමක් ඇති කල්හිද ස්පර්ශ වීමක් තියෙන්නේ කියලා. අනේ එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගැටීමක් තියෙන්නේ සලආයතන පච්චය පස්සෝ කියලා. සලආයතන තියෙන තාක්කල් ආයතන පැනවිලා තියෙන තාක්කල් ස්පර්ශය ඉතුරු වෙලා තියෙනවා කියලා. මේ සලආයතන කියන එකේ නිර්වචනය මෙතනදී කොහොමද යොදලා තියෙන්නේ කියලා අපිට තේරුම් ගන්න අපිට භාවිතා කරන්න පුළුවන් ධර්මයේ අපිට අහුවෙන ස්ථාන කීපයක්.
මූලික වශයෙන් සාමාන්‍යයෙන් සලායතනය ගැන කතා කරද්දී රහතන් වහන්සේගේ චිත්ත ස්වභාවය ගැන විස්තර කරන්නේ සලායතන නිරෝධෝ කියලා. සලායතන නිරුද්ධ කරලා වාසය කරන්න කියලා රහතන් වහන්සේ නමක්. එතකොට මේ සලායතන නිරෝධය සිද්ධ කරලා රහතන් වහන්සේ වාසය කරනවා කියලා ධර්මයේ සඳහන් වෙද්දී මේකෙන් අපිට පැහැදිලිවම තේරුම් යනවා සලායතන නිරෝධය කියලා කියන්නේ සිහි නැති අවස්ථාවක් නෙමෙයි කියලා. මරුණු මොහොතක් නෙමෙයි කියලා. රහතන් වහන්සේ පිරිනිවන් පාපු අවස්ථාවක් ගැන නෙමෙයි කියලා මේ කතා වෙන්නේ. එතකොට සලායතන නිරෝධය කියන්නේ ආයතන 12 නොපැනවී යාමක් ගැන මේ කතා වෙන්නේ. කොහොමද ආයතන 12 නොපැනවී යන්නේ? පැනවෙන්නේ කොහොමද එතකොට? අපේ හිතේ යම් අදහසක් තියෙනවා නම් මට දැනුණත් නැතත් ස්වාධීන රූප තියෙනවා. ස්වාධීන මමෙක් ඉන්නවා. ස්වාධීන ඇසක් තියෙනවා, ස්වාධීන රූප තියෙනවා. ස්වාධීන ලෝකයක් තියෙනවා, ස්වාධීන මමෙක් ඉන්නවා කියලා අපි මේ සලායතන ලෝකයේ තුල පිහිටලා ඉන්නේ. පැවැත්ම තුල, පින්නේ භවයේ තුල, ජීවත් වීම තුල. පැවැත්ම අපිට පැනවිලා තියෙනවා. අපි ජීවත් වෙන්නේ ඒතර භවයක. මේ සලායතන පැනවෙනවා කියලා කියන්නේ බාහිර ලෝකයක්, ඒ වගේම ඉන්න මමෙක් ගැන තියෙන අදහසට. එතකොට ශබ්දත් ඒකාන්ත වශයෙන් තියෙනවා ස්වාධීනව, අහන කෙනෙකුත් කනකුත් ස්වාධීනව තියෙනවා. මේ ආකාරයෙන් අදහසක් තියනවාද? මෙන්න මේකට කියනවා සලායතනේ පැනවුණා කියලා. හැබැයි යම් අවස්ථාවක එයා මේ මොහොතේ 100% අවදිමත් නම් එයාට කිසිම ආකාරයක දැනීමක් එක්ක එයා ගහගෙන යන්නේ නැත්තම් එයා සම්පූර්ණයෙන්ම මේ තප්පරයට පරිපූර්ණ අවදිමත් වෙලා නම් එයාට ලෝකයක් තියනවද කියලා අදහසකුත් නැහැ. ඒක බලන එක අත්දකින්න මමෙක් ඉන්නවද කියලා අදහසකුත් නැහැ. එයා 100%ක් මේ තප්පරය තුල පරිණතව නිවිලා වාසය කරනවා. මෙන්න මෙහෙම කෙනා සලායතන නිරෝධ කරලා වාසය කරන්නේ. එතකොට මේ ස්පර්ශය ගැන කතා කරේදී බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා සලායතන පච්චය පස්සෝ පස්ස පච්චය වේදනා කියලා. හිත ඇතුලේ ලෝකයක් මමෙක් පැනවිලා තියෙන තාක්කල් ස්පර්ශයක් කියලා එකක පැනවීමක් තියෙනවා කියලා. මුලින්ම කිව්වා සලායතන පැනවිලා තියෙනවා කියන්නේ අපේ හිතේ ස්වාධීන ලෝකයක් සහ ස්වාධීන මමෙක් ගැන තියෙන අදහසක් හිටියම කිව්වොත්. මේක පටිච්චසමුප්පාදය ලියාගෙන යද්දී ඔබට එක් ආකාරයක සමානතාවයක් දකින්න ලැබේ මේ හැම ජෝඩුවක් අතරින්ම කියවෙන එකම කාරණාව නේද කියලා. දැන් මේ සලායතන පච්චය පස්සෝ කියන තැන කියන ධර්මතාවයමයි භවපච්චයා ජාති උපාදානපච්චය භවෝ කියන තැන කියවෙන්නේ. විස්තර කරන් යද්දි මේක ඇතුලෙන් කියන්න ඉස්මතු කරන්න හදන දේ මෙහෙම දෙයක් කියලා Tamanටම වැටහෙන්න පටන් ගනී. ඒක වැරදි නැහැ. ඒ අවබෝධය නිවැරදි අවබෝධයක්. මොකද අපි කලින් මතක් කරා පරිච්ඡ සමුපාදය කියලා කියන්නේ ඉතිමස්මින් සතේ ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උපජ්ජති ඉමස්මින් අසතේ ඉදං නොහෝති ඉමස නිරෝධා ඉදං නිරුච්ඡති කියන ධර්මපරයය බව. මේ ඇති කල්හි මේ වේ, මේ හට ගැනීමෙන් මේ හටගනී, මේ නැති කල්හි මේ නොවේ, මේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වේ යයි කියන. එතකොට මේ ඇති කල්හි මේ වේ නම් යමක් තියෙනවකම් යමක් තියෙනවා කියන එක නම් යමක් නැති කල්හි එකත් පැනවෙන්නේ නැත්තම් ඒ වගේම මේක නිරුද්ධ වෙලා යද්දි මේක නිරුද්ධ වෙනවා කියන අදහස නම් මෙතන අවිද්‍යා සංඛාර විඥාන නාම රූප ඒ ආදී පටිච්චසමුප්පාද ධර්ම ටිකම පැනවෙන්නේ පටිච්චසමුප්පාද ධර්ම විදියට. එතකොට පටිච්චසමුප්පාදය ගැන අපි කතා කරද්දී අපිට පැහැදිලි වුණා පටිච්චසමුප්පාදයේදී පටිච්චසමුප්පාදය කියලා කියන්නේ ධර්මපරයයක් බව. මේකට දෙන උදාහරණ මේක ක්‍රියාත්මක වෙන ආකාර තමයි අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා ආදිය කියලා. ඉතින් මේ බව තේරුම් ගන්න අර ප්‍රශ්නෙට අපිට අනායාසයෙන්ම උත්තරේ හම්බ වෙනවා. අර ප්‍රශ්නේ බවට පත් වුණේ කලින් මේ අවිද්‍යා සංඛාර කියන ජෝඩු අතරත් එකම ධර්මතාවයයි කැපිලා පේන්නේ. ඊළඟට සංඛාර විඥාන කියන ජෝඩුව අතරත් එකම ධර්මතාවයයි කැපිලා පේන්නේ. ඊළඟට දැන් මෙතන කියන සලායතන පස්ස කියන ජෝඩුව අතරත් එකම ධර්මතාවයක් කැපිලා පේන්නේ. මේ තියෙනකම් මේක තියෙනවා. මේක හටගනිද්දි මේක හටගන්නවා. මේක නැත්තම් මේක නැහැ. මේක නැති වෙලා ගියොත් මේක නැති වෙලා යනවා කියන. අනෝකටයි ඉදප්පච්චේතාවය කියලා කියන්නේ පටිච්ච සමුප්පාදය කියලා. මේ ඇති කල්හි මේ වේ කොටිම කිව්වොත්
ඉදප්පච්චතාවය කියන වචනේ තේරෙන සිංහලෙන් පැහැදිලි කළොත් යාන්ත්‍රණික බව. එහෙම තේරුම් ගන්න. මේක යාන්ත්‍රණික බවක් කියන්නේ. මේක තියෙද්දි මේක තියෙනවා මේක නැත්තම් මේක නෑ කියන තාර්කික යාන්ත්‍රණික ස්වභාවය. එතකොට දැන් මෙතනදී මෙන්න මේ හේතුව හින්දාමයි මේ හැම ජෝඩුවක් අතරම ගැඹුරින් විමසන්න එකම කාරණාවක් අපිට ඉස්මතු වෙලා පේන්න පටන් ගන්නෙ. පළවෙනි කාරණාව දැන් සලායතන පච්චයා පස්සෝ පස්ස පච්චයා වේදනා කිව්වා. අපිට පැනවිච්ච ලෝකයක් තියෙන තාක්කල් ඒ කිව්වේ මට දැනුවත් නැතත් වෙන ස්වාධීන රූප මට දැනුවත් නැතත් ස්වාධීන ශබ්ද මට දැනුවත් නැතත් ඒක බලන මම බලන ඇහැ කනක් ගැන තියෙන අදහස ඒක තියෙන තාක්කල් එකට කියනවා අපි සලායතනෙ පැනවිලා කියලා. මේ සලායතන පැනවිලා තියෙන තාක්කල් ස්පර්ශය සිද්ධ වෙනවා. ස්පර්ශය කියන්නේ මොකද්ද? ඒ වෙලාවේ දැනෙන දේ තමන් ඒ තුන් පැත්තත් එක්ක ගහගෙන යනවා. ස්වාධීන රූපත් තියෙනවා, ස්වාධීන කෙනෙකු බලන හැකුත් තියෙනවා. ඒක දැනගන්න ආත්මිකුත් හිතකුත් තියෙනවා. ඒක අතීතෙත් දැනගන්න, දැනුත් දැනගන්න, අනාගතෙට දැනගන්නවා කියන මේ තුන් කලවර්තිය අපිට මේකට උපාදානය වීමක්, ග්‍රහණය වීමක් හැංගිලා තියෙනවා. මේකට කියනවා ස්පර්ශ ස්වභාවය. ලෝකයේ පැනවිලා තියෙන තාක්කල්, සලආයතන පැනවිලා තියෙන තාක්කල් ස්පර්ශය සිද්ධ වෙනවා. මේක කියලා බුදුරජාණන්සේ නවතින්නේ නැතුව වේදනාව ගැනත් කියන්නේ මොකද? මෙතන මේ කතාවේ යාන්ත්‍රණයක් ගැන. ලෝකේ පැනවිලා තියෙන තාක්කල් ස්පර්ශ වෙනවනේ, ස්පර්ශ වෙන තාක්කල් වේදනාවක පැවැත්මක් තියෙනවා කියන කාරණාව. මෙතනදිත් නැවතත් මතක් කරනවා හිත පොඩ වැටෙන්න පුළුවන් ආයේ තියරි සංකල්පයකට. ඒ හැම අවස්ථාවකදීම මේ තියරි මානසිකත්වයෙන් හිත නිදහස් කරගන්න තමන් දක්ෂ වෙන්න ඕන. තියරි එකක් නෙමෙයි පැහැදිලි කරන්නේ. පටිච්චසමුප්පාදයේ ගැඹුරුයි දහම් පරයයක්. හැබැයි මේක යාන්ත්‍රණය සිද්ධ වෙන ක්‍රමය විතරයි. මේකවත් තියෙන්නේ කරපින්නම් යන්න නෙමෙයි තේරුම් ගන්න විතරයි. ඒතොර තේරුම් ගන්න තියෙන්නේ මොකද්ද? මේ ජීවිතය කියලා කියන්නේ යාන්ත්‍රණයක් බව. නැවත නැවතත් අවධාරණය කරන රෝබෝගේ උපමාව. රෝබෝ කෙනෙක් ඉන්නවා නම් එයාට කෘතිම බුද්ධියක් නම් තියෙන්නේ. එයාට පේන ඇහෙන දේවල් වලට අනුව උදාහරණයකට රෝබෝ ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා රෝබෝගේ කැමරාස් ඉස්සරහට රූපයක් ආවට පස්සේ ඒක දැනගන්න. ඒක දැනගනිද්දී රෝබෝ කියන්න හදනවා නම් මම ඉන්නවා කියලා මට දැනෙනවා මේක දැනගත්තේ මගේ ආත්මකින් මගේ ස්පිරිට් එකකින් මේක දිගටම තිබ්බ එකක් දැනුත් තියෙන එකක් අනාගතෙත් මේව දැනගන්නේ මගේ ආත්මෙන්මයි කියලා ඒක රෝබෝගේ හිතලුවක් හිතා ගැනීමක් මඤ්ඤණාවක්. හැබැයි යම් අවස්ථාවක රෝබෝට තේරෙනවද මේ මම ඇවිල්ලා ප්‍රතික්‍රියා දක්වන්නේ යාන්ත්‍රණයකට අනුවයි කියලා. රෝබෝ එහෙමම නිවිලා යනවා. රෝබෝගේ උත්සුකභාවය සියල්ල හැලිලා යනවා. රෝබෝ එන්න හිත පොඩ යටට කිදා බහින්න පටන් ගන්නවා. රෝබෝගේ දගලන ගති වැඩ කරන තියෙන උත්සුකභාවයන් සියල්ල අඩු වෙන්න පටන් ගන්නවා. රෝබෝ නැවතිලා කිසිම වැඩක් නොකර කායික සංඛාර, වාචික සංස්කරණ, මානසික සංස්කරණ සියල්ල අතහැරලා දාලා එයාගේ යාන්ත්‍රණය ගැන හිතලා බලන්න පටන් ගන්නවා. හිතලා බලන්න පටන් ගනිද්දී එයාට අවබෝධ වෙන දේ තමයි මේ දේ ආවොත් මේ දේ තියෙනවා, මේ දේ හටගත්තොත් මේකත් හටගන්නවා, මේක නැති වුණොත් මේක හටගන්නේ, මේක නැති වෙනවා, මේක නැතරම නැති වෙලා ගියොත් මේකත් නැතරම නැති වෙලා යනවා කියන. මේ ඉදප්පච්චේතාවය මේ ඇති කල්හි මේ වේ කියන මේ පටිච්චසමුප්පාද පරයයයි රෝබෝ තනියම ඉඳලා කල්පනා කරොත් රෝබෝගේ යාන්ත්‍රණය ගැන රෝබෝට අවබෝධ වෙන්නේ. ඉතින් අන්න ඒක සිද්ධ වෙන ක්‍රමවේදය තමයි පටිච්චසමුප්පාද ධර්ම බවට පත් වෙන්නේ. මොනවාද? දැන් මෙතන අපි කතා කරේ සලායතන වල ඉඳලා සලායතන ලෝකේ පැනවිලා තියෙන තාක්කල් සලායතන ලෝකේ පැනවිලා තියෙන්නේ ඇයි? අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. කොන මොකද අවිද්‍යාව? අවිද්‍යාව විතර ගලාගෙන ආවට පස්සේ අපි බොහොම පැහැදිලිව පටිච්චසමුප්පාද විස්තර කරලා තියෙන මුල් දේශනාවල හින මේ
34වෙනි දේශනාව ආය හැමදේම අයන් ඉඳලා කීමේ අවශ්‍යතාවයක් නෑ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මුල ඉඳලා අහලා බලන්න පුළුවන්. එතකොට මේ බව තේරෙද්දී දැන් සලායතන ලෝකේ සත්‍යයක් කියලා පනෝගෙන ඉන්න කෙනාට ඊළඟට ස්පර්ශය කියන දේ පැනවෙන්න පටන් ගන්නවා. මම අත්දකින කෙනෙක් අතීත දැනු අතුන් කාලවර්තිය තමයි මේ ස්පර්ශය සාමාන්‍යයෙන් දැනෙන්නේ. ඉස්සරත් තිබ්බ සද්දයක්, දැනුත් තියෙන සද්දයක්, ඉස්සරහටත් තියෙන යන සද්දයක්, ඉස්සරත් හිටපු තිබ්බ කනට, දැනුත් තියෙන අනාගතෙත් තියෙන යන කනට, ඉස්සරත් තිබ්බ දැනුත් තියෙන අනාගතෙටත් තියෙන යන ආත්මයකින් හිතකින් දැනගත්තා කියන මේ තුන් පැත්ත සත්‍යයි කියලා පනෝගත්තු අත්දැකීමක්. තුන් පැත්තත් එක ගහගෙන ගිය ස්වභාවයක්. තින්නං සංගති පස්සෝ. කාරණා තුනක එක්ව යාම ස්පර්ශය. මේ ආත්මයක් ගැන අදහසත්, මම ගැන අදහසත්, බාහිර අභ්‍යන්තර අරමුණු වලත් එකට ගහගෙන යාම තුලින් තමයි මේක ඇති වෙන්නේ. එතකොට දැන් රොබෝ කල්පනා කරනවා. දැන් තමන්ගේ යාන්ත්‍රණය ගැන කල්පනා කරනවා. දැන් මෙයා කල්පනා කරද්දී මේ මට පේනවා, මට ඇහෙනවා, මට දැනෙනවා, ඇත්ත වශයෙන් තියෙන ලෝකයක් මම අත්විදිනවා කියන මේ හැඟීම කවුද දැනගන්නේ කියලායි මෙයාගේ ප්‍රශ්නේ වුණේ. මේ බුදුහාමුදුර ප්‍රශ්නේ නිවැරදි කරනවා. මේ කාටද පේන්නේ, කාටද දැනෙන්නේ, කවුරු කාටද කොහොමද තේරෙන්නේ කියන අදහස ඔයා තමන්ගේම ප්‍රශ්න කරන්න කියලා. කුමක් ඇති කල්හිද මම දැනගන්නවා, මට පෙනෙනවා, මට ඇහෙනවා කියන හැඟීම තියෙන්නේ කියලා. ඇත්ත වශයෙන් තියෙන දෙයක් මම අත්විදිනවා කියන හැඟීම කුමක් ඇති කල්හිද තියෙන්නේ කියලා. අන්න එතකොට එයාට තේරුම් යනවා සලායතන පච්චය පස්සෝ කියලා. සලායතන ලෝකයේ පනවගෙන ඉන්න තාක්කල් ස්පර්ශය තියෙනවා. සලායතන ලෝකයේ පනවගෙන ඉන්න තාක්කල් ස්පර්ශය තියෙනවා. ඊළඟට ස්පර්ශය තිබ්බොත් එතන වේදනාවක පැවැත්මකුත් තියෙනවා. එතන උන්වහන්සේ ලස්සන උපමාවක් පැහැදිලි කළා. අපිට දන්වැලක් චිත්‍රයක ඉස්මතු කරන්නට ඕන වුණොත් දම්වැල එක පුරුකක් ඇන්දට දෙක දම්වැලක්ද මොකද කියලා අපිට හොයාගන්න බෑ. දම්වැලක් ඉස්මතු කරන්න අපිට අඩුම තරමේ එක දෙපැත්තිනුත් තව පුරුක් භාග දෙකක්වත් අදින්න සිද්ධ වෙනවා. අන්නේ වගේමයි මේක මේ යාන්ත්‍රණයක් කියලා පෙන්වීමේ අවශ්‍යතාවයට මේකේ ගලාගෙන යාම පෙන්වන්න යාන්ත්‍රණය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක පෙන්වන්නයි බුදුරජාණන් වහන්සේ අහන්නේ නැතුවම කියන්නේ සලආයතන පච්චය පස්සෝ පස්ස පච්චය වේදනා කියලා. සලආයතන ලෝකය කියන්නේ මට දැනුණත් නැතත් ස්වාධීනව තියෙන රූප, ස්වාධීනව තියෙන ඇසක්, ස්වාධීනව තියෙන ශබ්ද, ස්වාධීනව තියෙන කනක් ඇතයි කියලා හැඟීමක් තියෙනවා. මේ ඇත්ත කතාව මොකද්ද? කලින් කියලා දීලා තියෙනවා. ඇත්ත කතාව දැනුණාට පස්සේ හිත ඇතුලේ හිත දන්න ඇසක් රූපයක් බෙදෙන්නේ. දැනුණාට පස්සේ හිත ඇතුලේ හිත දන්න කනක් සද්දයක් බෙදෙන්නේ. දැනුණාට පස්සේ හිත ඇතුලේ හිත දන්න නාසයක් ගඳ සුවඳක්, දිවක් රසයක්, කයක් පහසක්, හිතක් අරමුණක් බෙදෙන්නේ. හැබැයි හිත හිතන්නෙම මට දැනුණත් නැතත් ඇහැකුත් තියෙනවා, රූපත් තියෙනවා, කනකුත් තියෙනවා, සද්දත් තියෙනවා. ඔබ කියයි ඒක නෙමෙයිද හරි කියලා. හැබැයි ඔබ ඔබේ යාන්ත්‍රණයට ඔබේ අත්දැකීමට අවධානය යොමු කරොත් භෞතිකව කොච්චර රූප තියෙනවා කියන එක සත්‍යයි කියලා ඔබ පිළිගන්න හැදුවත් ඔබට සාපේක්ෂව ඔබේ යාන්ත්‍රණයට අවදිමත් වෙලා හිතන්න පටන් ගත්තොත් මොනා හිතුවත් එක දැනීමක් විතරයි. ලෝකයක් තියෙනවාමයි කිව්වත් හිතේ ඇති වෙලා නැති වෙලා යන සිතුවිලි මාත්‍රයක් විතරයි. මොකද සියල්ල නම් ඇසත් රූපත් කනත් ශබ්දත් නාසයත් ගඳ සුවඳත් දිවත් රසත් කයත් පහසත් හිතත් අරමුණුත් හැර වෙන කිසි දෙයක් නැහැ. ජීවිතය කියන්නේ එච්චරයි. එතකොට මේක අවිද්‍යාව හේතු කරගෙන නොදන්නකම හින්දා අපි අදහසක් තියෙනවා ස්වාධීන ලෝකයක්, ස්වාධීන ඇසක්, ස්වාධීන රූප, ස්වාධීන ශබ්ද, ස්වාධීන ගඳ සුවඳ, ස්වාධීන කනක්, ස්වාධීන නහයක් මේ වගේ දේවල් තියෙනවා කියලා. සලායතන පැනවිලා තියෙන හින්දා මොකද සිද්ධ වෙන්නේ?
ස්පර්ශයකුත් සිද්ධ වෙනවා. ඉස්සරහත් තිබ්බ දැනුත් තියෙන අනාගතෙත් තියෙන රූපයක් ඇත්ත වශයෙන් ඉන්න මට ඇත්ත වශයෙන් තියෙන ආත්මයකට දැනගත්තා කියලා හිතෙනවා. අන්න ඕකට කියනවා ස්පර්ශය කියලා. අන්න ඕක ස්පර්ශය පැනවෙච්ච ගමන් මට දැනුණු වේදනාව කියලා මගේ වේදනාව කියලා වේදනාවක් ඉබේම නොමිලේම හම්බ වෙනවා. ලෝකයේ ස්වාධීනයි කියලා බාර අරන් ඉද්දී ඒ මොහොතේ තමන්ට අරමුණු වෙන දැනීමට සාපේක්ෂව ස්පර්ශ වෙනවා. තමන්ගේ අවධානය යොමු වෙන්නේ රූපයකටද ශබ්දයකටද ඒක ස්වාධීන සත්‍ය දෙයක් කියලා ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශ වෙච්ච ගමන් නොමිලේම හම්බ වෙනවා මොකද්ද? වේදනාවක්. මට දැනෙන දුක, මට දැනෙන සැප, මට දැනෙන උපේක්ෂාව කියලා. මෙන්න මේ ස්පර්ශය කියන මට්ටම මෙතන මොන වගේ දෙයකටද කියන්නේ කියලා එක විස්තර කරගන්න පැහැදිලි කරගන්න අවශ්‍ය නම් පුංචි ඉගියක් දෙන්නම් ප්‍රඥාවන්තයෙක් ඉන්නවා නම් ඒක පැහැදිලි කරගන්න පුළුවන්. සලා රහතන් වහන්සේ ස්පර්ශ නිරෝධ කරලා ඉන්නේ කියනවා. ධර්මයේ දැක්වෙන්නේ සලාතන් රහතන් වහන්සේ ස්පර්ශ නිරුද්ධ කරලා වාසය කරන්නේ කියලා. එතකොට මේ ස්පර්ශ නිරුද්ධ කරලා කියලා කියන්නේ පේන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ කියන එකද? නෑ. මම ඒකයි නිතරම කිව්වේ ධර්මයේ කියලා කියන්නේ විද්‍යාවක්වත් ජෛව විද්‍යාවක්වත් නෙමෙයි ඇඟ වැඩ කරන විදියව හිත වැඩ කරන විදියවත් කියලා දෙන. ධර්මයේ කියන්නේ දුක සහ දුකක නැතිවීම පැහැදිලි කරන පරයයක් විතරයි. දුක පැනවෙන්නේ කොහොමද? දුක නොපැනවෙන්නේ කොහොමද කියන එක විස්තර කරන පරයයක්. ඇඟවත් හිතවත් වැඩ කරන විදිය ගැන දේශනා කරන පරයයක් නෙමෙයි. ධර්මයේ හැම දෙයක්ම අවසන් වෙලා තියෙන්නේ විමුක්තියෙන්, නිවීමෙන්, දුක අභිභවා යාමෙන්. අපි කරන හැම ව්‍යායාමයක්ම හැම වැඩකම ගමනාන්තය බවට පත් වෙන්න ඕන සබ්බ සංඛාර සමතය. හිතේ සෑම සකස් කිරීමකම සංසිඳී යාම. ඒ වගේම කායික සංස්කරණවල සංසිඳීම. වාචසික සංස්කරණවල විතක්ක ਵਿਚාරවල සංසිඳී යාම. චිත්ත සංස්කාර බවට පත් වෙච්ච හඳුනා ගැනීම විදීම් වල සම්පූර්ණ අතහැර දැමීම. හිත සම්පූර්ණයෙන්ම සැනසීම. සැහැල්ලු බවට පත්වීම. ශාන්ත ප්‍රණීත ස්වභාවයක් හිතට උද්ගත වීම. මෙතනින් එහා කරන හැම දෙයක්ම නිෂ්ඵලයි. බෞද්ධයාගේ ඒකාන්ත අභිලාෂය දැන් අමාරුවෙන් තටමල පස්සේ මොන හරි ලබා ගන්න නෙමෙයි. එයා දැනුත් එයාගේ අභිලාෂයකම අභිලාෂය දැම්ම දුකින් නිදහස් වීම. මේ තප්පරේ දුක අභිභව ජීවත් වීම. මේ තප්පරේ හිත නිදහස් කර ගැනීම. සැනසීම, නිවන, විමුක්තිය මේ මොහොතේ හිතේ හැංගිලා තියෙනවා. අපිටමයි ඒක ඇති කරගන්න පුළුවන්. වෙන කෙනෙක්ට අපිට ඇති කරලා දෙන්න බෑ. අල්ලන් ඉන්න තාක්කල් මේක ඇති වෙනවා. අල්ලා ගැනීම අතහැරපු තැන මේක නැති වෙලා යනවා. දුක. මම ඔබට කාරණාවක් කියන්න පුළුවන් නම් හිතලා බලන්න මේ ගැන. අල්ලන් හිටියොත් තමයි අල්ලන් ඉන්න දෙයක් තිබ්බොත් තමයි අතහරින්න දෙයක් තියෙන්නේ. හැබැයි අල්ලගන්න දෙයක් නැති බව ප්‍රත්‍යක්ෂ වෙද්දී අතහරින්න දෙයක්වත් නැති වෙලා යනවා. ආයෙ කියනවා. අල්ලගන්න දේවල් තිබ්බොත් තමයි දේවල් පැනවුනොත් තමයි අතහරින්න දෙයක් තියෙන්නේ. අල්ලගන්න දෙයක් නැති බව දේවල් නැති බව ප්‍රත්‍යක්ෂ වුණොත් අතහරින්න දෙයක්වත් නැති වෙලා යනවා. මේ ධර්මයේ අතහැරිලා යන්නේ අන්න ඒ විදිහට. දේවල් වෙච්ච ලෝකය දේවල් නොවන බව Tamanටම ප්‍රත්‍යක්ෂ වෙනවා. දේවල් නොවෙද්දී අල්ලගත්තු දෙයක්වත් නැහැ, අතහැරපු දෙයක්වත් නැහැ, ලබාගත්තු දෙයක්වත් නැහැ, දුරස් කරපු දෙයක්වත් නැහැ, ළඟ තියාගත්තු දෙයක්වත් නැහැ, අයින් කරපු දෙයක්වත් නැහැ, ඈත් කරපු දෙයක්වත් නැහැ, ලං කරගත්තු දෙයක්වත් නැහැ, විසුරුවා හැරපු දෙයක්වත් නැහැ, ගොඩ ගහගත්තු දෙයක්වත් නැහැ, නිවපු දෙයක්වත් නැහැ, අවුලපු දෙයක්වත් නැහැ. විමුක්තිය ඉතුරු වෙන්නේ මේ මොහොතේ ඇති වෙන හිතේ සංසිඳියාම විතරයි. මම නිතරම මතක් කරන්නේ නිවන හරි හොයන එකමයි තමන් ප්‍රමාදයට පත් වෙන්න හේතුව. නිවන හෙවීම අතහැරලා දාපු තැනමයි නිවන තියෙන්නේ. හැම ආකාරයකම සෙවීම අතහැරලා දාපු තැන. බලාපොරොත්තු රහිත වීමමයි නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනාගේ බලාපොරොත්තුව. ඌමනාවන් නැතිවීමමයි අපේ ඌමනාව.
හොඳට තේරුම් ගන්න බලන්න. මේ ගමනාන්තය දේවල් වීම වළක්වා ගැනීම. දේවල් වීම වළක්වා ගන්නේ කොහොමද? අපේ ජීවිතය කියන්නේ යාන්ත්‍රණයක් බව තේරෙන්න. ජීවිතය යාන්ත්‍රණයක් බව තේරෙති දේවල් වීම වැළැක්විලා යනවා. එතකොට දැන් කතා කරා ලෝකය පැනවෙලා තියෙද්දි අවධානය අරමුණු වලට යොමු වෙද්දි ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙච්ච ගමන් නොමිලේම මගේ කරගත්තු මම කරගත්තු වේදනාවකුත් ලැබෙනවා. ඊට පස්සේ දැන් මෙයා ප්‍රශ්නය අහනවා දැන් වේදනා කතාවකුත් කිව්වට පස්සේ දැන් මෙයාට පස්සේ දැනන් ඉඳලා නෙමෙයි ස්පර්ශයට පස්සේ වේදනාව කියලා. වේදනාව කියලා වචනයක් දුන්නාට පස්සේ දැන් මේ ස්වාමීන් වහන්සේ නැවත අහනවා වේදනාව මං කරගත්තු දෙයක්ද කියලා. වේදනාව මං කරගත්තු දෙයක්ද? කවුද වේදනාව කරලා දුන්නේ? වේදනාව කොහොමද ඇති වුනේ? බුදුහාමුදුරු කියන ප්‍රශ්නෙත් වැරදි. ඔය ප්‍රශ්නේ මෙන්න මෙහෙම අහන්න කියනවා. කුමක් ඇති කලහිද වේදනාව තියෙන්නේ කියලා. කුමක් තියෙන කලහිද වේදනාව තියෙන්නේ කියලා. අන්න එතකොට බුදුරණවහන්සේ උත්තර දෙනවා. ස්පර්ශයේ තියෙන තාක්කල් වේදනාව තියෙනවා. වේදනාව තිබ්බොත් තණ්හාවකුත් තියෙනවා කියලා. නැවත නැවතත් අවධාරණය කරනවා මේ පෙන්වන්නේ පටිච්ච සමුප්පාදය මිසක පටිච්ච සමුප්පාද ධර්ම නෙමෙයි. මේ ඇති කල්හි මේ වේ මේ හට ගැනීම මේ හට ගනී මේ නැති කල්හි මේ නොවේ මේ නිරුද්ධ වීම නිරුද්ධ වී යයි කියන යාන්ත්‍රණයේ තියෙන තර්කය ලොජික් එක තමයි මේක. අපේ යාන්ත්‍රණය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. මේක තියෙනවා නම් මේක තියෙනවා මේක හටගත්තොත් මේකත් හට ගන්නවා මේක නැත්තම් මේක නැහැ මේක නැති වුණොත් මේක නැති වෙලා යනවා. කොහොමද ඒක වෙන්නේ කියලා මේ කියන්නේ. ගැඹුරින් හිතුවොත් තමන්ට තේරෙයි. ධර්මයට ආධුනිකයි නම් තේරෙනවා මදි වෙන්න පුළුවන්. හැබැයි නැවත නැවත ධර්මය අහද්දී පරිශීලනය කරද්දී භාවනා කරද්දී මේ කියන්නේ මොකද්ද කියලා තමන්ටම තේරෙන්න පටන් ගනී. මේ පටිච්ච සමුප්පාදය කියන ධර්මයේ තියෙන හරය ගැඹුරුම තැන. ඒ වගේම ගැඹුරුම තැනදී ඔයගොල්ලෝ හිතලා බලන්න පටිච්ච සමුප්පාදේ පටන් අරගෙන දේශනා 34 වෙනි දේශනාව කිව්වම කොච්චර ගැඹුරු දේශනාවක් වෙන්න ඕනද කියලා. තීරියක් විදිහට ග්‍රහණය කරන කෙනාට මේක හරි ජොලි වෙන්න පුළුවන්. හැබැයි මේක අවබෝධයේ විදිහට මල්ලන කෙනාට මේ දේශනාව ඒ තරම් ගැඹුරුයි. තර්ක විදිහට අල්ලන්නවත් තීරියක් විදිහට අල්ලන්නවත් නෙමෙයි මේ දේශනාව පවත්වන්නේ. මේ මොහොතේ මේ ගැඹුරු තීරියක් ඇතුලෙන් හරි නිවන මතු කරගන්න. අධික ප්‍රඥාවක් තියෙන කෙනාට මේක තුල මේ වචනයක් ගානේ නවත්තන හිස්තනක් ගානේ සබ්බ සංඛාර සමතේ සුවේ විදින්න පුළුවන්. ඇසැත්තුම දකිත් කියලා තමයි කියන්න තියෙන්නේ. එතකොට ස්පර්ශයක් පැනවෙනවා නම් ස්පර්ශයක් පැනවෙනවා කියන්නේ මොකද්ද? ඇත්ත වශයෙන් තිබ්බ දෙයක් ඇත්ත වශයෙන් ඉන්න මට ඇත්ත වශයෙන් හිටපු ආත්මකින් දැනගත්තා කියන අදහස. තමන්ගේ අවධානය මොකටද යොමු වෙන්නේ? එන සාමාන්‍යයෙන් ඔබ මට පෙනුණා මට ඇහුණා මට දැනුණා මට මං අත්දැක්කා මට තේරුණා කියන මේ අදහසම විපස්සනා සමාධියකින් බැහැපු අවස්ථාවක් නොවේ නම් අධික සිහිය පවතන අවස්ථාවක් නොවේ නම් හැම අවස්ථාවකම ඔබට ස්පර්ශය පැනවිලා තියෙනවා. ස්පර්ශ නිරුද්ධ කරලා නෙමෙයි වාසය කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට දැනෙන්නේ මෙහෙමනේ. ඉතින් කන ස්වාධීනව තියෙන රූපයක් ස්වාධීනව තියෙන ඇහැකට ස්වාධීනව ඉන්න ආත්මකින් දැනගත්තා කියලා. ස්වාධීනව තියෙන සද්දයක් ස්වාධීනව තියෙන කනකින් ස්වාධීනව තියෙන හිතකින් දැනගත්තා කියලා. එච්චර ටික වැල්වටාරන් කතාවක් නැති වුණාට තමන්ගේ අත්දැකීමේ ඇතුලේ තියෙන අදහස ඕක. එතකොට මේ විදිහට මේක දැන් ස්පර්ශය තියෙද්දි ස්පර්ශය තියෙනවා නම් වේදනාව තියෙනවා කියනවා. මේ විදිහට අදහස තියෙනවා නම් මේ ස්වාධීනව තියෙන තුන් පැත්තක් ගැන හිතා ගැනීමක් තියෙන තාක්කල් මට දැනුණු දුක මට දැනුණු සැප මට දැනුණු සැප දුක් රහිත වේදනාව කියන අදහසුත් තියෙනවා. වේදනාවක් කියලා එකකුත් පැනවෙනවා. දුකත් පැනවෙනවා සැපත් පැනවෙනවා සැප දුක් රහිත වේදනාවක් පැනවෙනවා. හැබැයි ඊළඟට වේදනා පච්චය තණ්හා කියලා කියනවා. වේදනාවක් පැනවුනොත් දැන් රහතන් වහන්සේගේ වේදනාව කොහොමද? ඒක නිදර්ශනයි.
මම මේකයි නිතර කිව්වේ මෙතන වේදනා තණ්හා අරක මේක කියලා කියන්නේ හිතයි කයයි වැඩ කරන එක ගැන තියරියක්වත් ජීව විද්‍යාත්මක ජීව විද්‍යා පාඩමක්වත් නෙමෙයි. බයෝ පාඩමක් නෙමෙයි ධර්මය කියන්නේ. මනෝවිද්‍යා පාඩමක් නෙමෙයි ධර්මය කියන්නේ. නැවත නැවත අවධාරණය කරනවා. ධර්මය කියන්නේ දුකක් සහ දුක නැතිවීමක් ගැන කියලා දෙන පරයයක් විතරයි. දුකක් පැනවෙන්නේ කොහොමද? දුකක් නොපැනවෙන්නේ කොහොමද? එච්චරයි සම්පූර්ණ තර්කයම. හිත ඇවිස්සෙන්නේ කොහොමද? හිත ඇවිස්සෙන්නේ නැති වෙන්නේ කොහොමද? හිත නිවා ගන්නේ කොහොමද? හිත අවුලව ගන්නේ කොහොමද? හිත ඇවිලෙන්නේ කොහොමද? හිත නිවෙන්නේ කොහොමද? එච්චරයි කතාව. ඉතින් හිතයි කය වැඩ කරන විදිය ගැන කියලා දෙන්න නම් බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්න ඕනේ. විද්‍යාඥයන්ටත් පුළුවන් ඒක හොයාගන්න. එතකොට වේදනාවක් දෙයක් වෙච්ච ගමන් නොමිලේම හම්බ වෙනවා තණ්හාව. ආසාව. කොහොමද ආස කරන්නේ? ආසාවේ ප්‍රභේද තුනක් තියෙනවා. එක යමක් ලබා ගන්න ආස කරනවා. එක යමක් පවත්වන්න ආස කරනවා. එක යමකින් ඈත් වෙන්න ආස කරනවා. සැප වේදනාවක් නම් බොහෝ දුරට ලබා ගන්න ආස කරනවා. දුක් වේදනාවක් නම් එකකින් ඈත් වෙන්න ආස කරනවා. සැප දුක් රහිත වේදනාවක් නම් බොහෝ දුරට ඒක පවත්ව ගන්න ආස කරනවා. මේ ආකාරයෙන් ආසාව ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ මේ උන්වහන්සේ ආය අහනවා කුමක් ඇති කල්හිද ආසාව තියෙන්නේ කියලා. සමවෙන්න. උන්වහන්සේ අහන්නේ කවුද මේ ආසාව ඇති කරගන්නේ? තාම තේරිලා නැහැ බුදුහාමුදුරුවෝ මේ මොකක්ද අවධාරණය කරන්න හදන්නේ කියන කාරණාව ගැන. ඉතින් මේ නැවත අර මෝඩ ප්‍රශ්නේ අහනවා කවුද ආස කරන්නේ? කාටද ආසාව ඇති වෙන්නේ කියලා. බුදුහාමුදුරුවෝ නැවත උත්තර දෙනවා. මං කවදාවත් ආස කරන කෙනෙක් ගැනවත් ආසාව ඇති කොරොල්ල දෙන කෙනෙක් ගැනවත් මං කවදාවත් දේශනා කරලා නැහැ. ඔහොම දේශනා කරන මගෙන් ඔහොම ප්‍රශ්න අහන එක හරි වැරදි. ඉතින් මගෙන් ඔහොම අහන්න එපා. ඔය අහන්නේ මේ මොකමක් ඇති කල්හිද ආසාව තියෙන්නේ කියලා. අනිතකුරුන් ආය යාන්ත්‍රණය පැහැදිලි කරනවා. යමක් ලබා ගන්න හරි, යමක් පවත්වන්න හරි, යමකින් ඈත් වෙන්න හරි. යම් කැමැත්තක්, ආසාවක්, උත්සුකභාවයක්, ස්නේහයක්, හිතේ දැවෙන ගතියක්, තැවෙන ගතියක්, පරිලාහයක් ඇති වෙනවද? ඒක ඇති වෙන්නේ වේදනාවක් පැනවෙන තාක්කල්මයි. වේදනාවක් නැත්තම් ආසාවක්, උත්සුකභාවයක් නැහැ කියලා. සැප වේදනාවක් කියලා දෙයක් මට දැනෙන සැප කියලා මට දැනෙන දුක මට දැනෙන උපේක්ෂා සහගත වේදනාව කියලා දෙයක් පැනවෙන තාක්කල් වේදනාවයි මමයි කියලා දෙපැත්තක් පැනවෙන තාක්කල් වේදනාව සත්‍යයක් වෙන තාක්කල් ඉස්සරහත් අත්දැක දැනුත් අත්දකින ඉස්සරහට අත්දකින්න තියෙන වේදනාව කියලා දෙයක් පැනවෙන තාක්කල් වේදනාව අනිදස්සන තත්වයට පත් නොවන තාක්කල් ආසාවක් ඒක ඇති වෙනවා. ඒක නවත්තන්න බෑ. රහත් වෙනකම්ම ආසාව ඇති වෙනවා. බොහෝ දුරට අනාගාමී වෙද්දී අර රූප රාග අරූප රාග හැර අනිත් සියලු කාම ලෝකේ තියෙන ආසාවල් නැති වෙලා යනවා. අනාගාමී වෙනකම්ම ආසාව සියුම් විදියට ඇති වෙනවා. කියන්නේ වේදනාව දෙයක් වෙච්ච තැනම ආසාව එතන. වේදනාව දෙයක් වෙන්නේ මොකක් හින්දාද? කෙනෙක්ට කියන ප්ලස් ස්පර්ශය තියෙන තාක් ස්පර්ශය පැනවෙද්දී කියලා. තවත් විදිහකට කිව්වොත් කෙලින්ම මොක ගිහලා ලින්ක් කරන්න පුළුවන් සබ දෙන්න පුළුවන් අවිද්‍යාව තියෙන හින්දායි වේදනාව දෙයක් වෙන්නේ. නොදන්නකම තියෙන හින්දාමයි. නොදන්නකම මොකද්ද කියලා ආයෙ පැහැදිලි කරොත් කෙටියෙන් පැහැදිලි කරොත් දුක්ඛ නොදන්නකම. මොකද දුක නොදන්නකම කියන්නේ? කායික වාචික මානසික සංස්කාර කියන ඒකාන්තයෙන්ම දුකක් කියලා නොදන්නකම. ඒවට කරන කායික වැඩ කරන්න මානසික වැඩ කරන්න මානසිකව ක්‍රියාකාරකම් කරන්න හඳුනගන්න විදිහේ තියෙන උත්සුක භාවයම දුකට හේතු බව නොදන්නකම. ඒ උත්සුක භාවයෙන් අසාදාලා හිත නිවනට පත් කර ගැනීමම ඒකාන්ත සැපේ කියලා නොදන්නකම. හිත නිවාගෙන වාසය කිරීමම ඒකාන්ත සුවය කියලා නොදන්නකම. ඒක දන්නවනම් කෙලින්ම කියන්නේ කායික වාචසික මානසික සංස්කරණ දුකක් බව දන්නවනම් වේදනාවක් දෙයක් කරගන්න තරම් සංස්කරණය ඇති කරගනීද? කවදාවත් නැහැ. එයා වේදනාව මොනවාද දරුණත් එහෙම මේක හිතින් අතහැරලා මේ දැන් හිත නිවනට පත් කරගන්නවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා නම් අවිද්‍යාව දන්නවනම් මෝඩකම දන්නවනම් ඒක නොදන්නකම හින්දාම එහෙම සිද්ධ වුනේ. ඉතින් මෙන්න මේ විදිහට
වේදනාව ගැනත් එයා හික්මෙනවා. තණ්හාව ගැනත් හික්මෙනවා. ඉතින් තණ්හාව කුමක් ඇති කලින්ද කියලා අහද්දි කියනවා වේදනාව තියෙන තාක්කල් තණ්හාව තියෙනවා. තණ්හාව තියෙද්දි උපාදානය තියෙනවා කියලා. උපාදානය කියලා කියන්නේ ග්‍රහණය වීම. ආසාවක් ඇති වුණොත් ඒ ආසාව එක අපි ග්‍රහණය වෙලා යනවා. ඇදිලා යනවා. නිකන් එක නවත්ත ගන්න බැරි ගතියක්. ඒක නැවත නැවත හිතට මතක් වෙන ගතියක්. හොඳට මතක තියාගන්න. උපාදානය කියලා කියන්නේ තමන් ඇති කරගන්න දෙයක් නෙමෙයි. වෙන කෙනෙක් තමන්ට ඇති කරලා දෙන දෙයක්වත් නෙමෙයි. ආසාව තියෙන තාක්කල් නොමිලේම උපාදානය හම්බ වෙනවා. ආය අවධාරණය කරනවා. ආසාව තියෙන තාක්කල් උපාදානය නොමිලේ ලැබෙන දෙයක්. තමන් ඇති කරගන්න දෙයක් නෙමෙයි. වෙන කෙනෙක් ඇති කරලා දෙන දෙයක්වත් නෙමෙයි. කෙනෙක්ව ආය හිතට මතක් වෙනවා කියන්නේ. කවුරු හරි කරපු වැරද්දක් නැවත නැවත මතක් වෙනවා කියන්නේ. මොකක් හරි ලබා ගන්න තියෙන ආසාවක් නැවත නැවත මතක් වෙනවා කියන්නේ. තමන්ගේ වැරද්දක් නෙමෙයි. වෙන කෙනෙක්ගේ වැරද්දකුත් නෙමෙයි. ආසාව හටගත්ත කියන්නේ උපාදානය නොමිලේ ලැබෙන දෙයක්. ප්‍රශ්නේ කොතනද? ප්‍රශ්නේ අවිද්‍යාව. අවිද්‍යාව තියෙන තාක්කල් ආසාව තියෙන තාක්කල් උපාදානය නොමිලේම හම්බ වෙනවා. එතකොට අවිද්‍යාව නැති කරලා දාලා මේ මොහොතේ හැම සංස්කරණයක්ම සංසිත වෙලා හිත නිවනට පත් කර ගැනීමයි තියෙන එකම විසඳුම. මේ මොහොතේ දුක අවිභවා යාමමයි තියෙන එකම විසඳුම. වෙන විසඳුමක් නැහැ. ඒකත් හොඳට මතක තියාගන්න. තව ටිකක් දේශනාව අහමු. අන්‍ය තීර්ථක සමන බ්‍රාහ්මණීන් අපෙන් අහනවා මොන අර්ථයක් මොන වැඩක් සඳහාද ඔබ වහන්සේලා මේ භාග්‍යතුන් වහන්සේලක ළඟ මේ බ්‍රහ්මචර්යාව ශාසන බ්‍රහ්මචර්යාව පුරන්නේ මහාන වෙලේ ඉන්නේ මොකද? එතකොට ස්වාමීනි අපි කියනවා දුක පිරිසිඳ දැන ගැනීම සඳහා මහණුනි දුක හරියට තේරුම් ගන්න කියලා මේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ආනෝ අපි එහෙම පිළිතුරු දීම තුලින් අපි භාග්‍යතුන් වහන්සේ නොකියු දෙයක් කියනවාද? එහෙම නැත්නම් අපි දීපු පිළිතුර හරිද? ඒක දැනගන්න මේ හරියටම හරි මහණෙනි ඒ දුන්න පිළිතුර හරි. මෙතනින් අපිට තවත් පේනවා අර කිව්ව කාරණාව ටිකම මේකෙන් සත්‍ය බවට පත් වෙනවා. මොකද්ද? බුදුරණන්සේගෙන් අහද්දී ස්වාමිනේ අපෙන් කට්ටියක් ඇහුවා ඇයි අපි පැවිදි වුණේ කියලා. අපි උත්තරය දුන්නේ දුක පිරිසිදු දකින්නයි, දුක අවබෝධ කරගන්න අපි පැවිදි වුණේ කියලා. වෙන අමුතු කතා නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නද අරකද මේකද කිසි දෙයක් නැහැ. දුක තේරුම් ගන්නයි මම පැවිදි වුණේ කියලා. දුක විඳින්නයි කියලාද කිව්වේ? නෑ. දුක තේරුම් ගන්න කියලා කිව්වේ. දුක් විඳින්න නෙමෙයි. දුක පිරිසිදු දකින්න තේරුම් ගන්නත් නෙමෙයි. ඇත්ත සැටියෙන් පරිපූර්ණ අවබෝධ කරගන්න පැවිදි වුණේ කියලා. ඉතින් මොනවාද දුක? දුක එක ආකාර වේද දක්වන්න පුළුවන්. පංචස්කන්ධයේ දුක විදිහට දක්වන්න පුළුවන්. සංස්කාර දුක විදිහට දක්වන්න පුළුවන්. ආයතන 6 දුක විදිහට දක්වන්න පුළුවන්. ධාතු 36 දුකක් විදිහට දක්වන්න පුළුවන්. අපි මෙතනට අපි පැහැදිලි කරපු පරියායට සාපේක්ෂ වෙන විස්තර කරන්න පුළුවන් මේ සංස්කාර දුකක් කියලා. අවබෝධ කරගන්න අපි පැවිදි වුණේ කියලා. කායික ක්‍රියාකාරකම් කියන්නේ ඒකාන්තම දුකක් කියලා අවබෝධ කරගන්නයි පැවිදි වුණේ කියලා. වාචසික විතක්ක ਵਿਚාර ඇති කර ගැනීම මේකාන්ත දුකක් කියලා අවබෝධ කරගන්න අපි පැවිදි වුණේ කියලා. මානසික සංස්කරණ වෙච්ච හඳුනා ගැනීම විදීම ඒකාන්ත පීඩාවක් දුකක් කියලා තේරුම් ගන්නයි අපි පැවිදි වුණේ කියලා. ඉතින් මේ බව තව තවත් අවබෝධ කරගෙන අපි කුමක්දෝ රැල්ල එක ගහගෙන යන දුකින් පීඩාවෙන් මිරිකුණු හැබැයි දුකින් පීඩාවෙන් මිරිකෙන බව තේරෙන්නේ නැති මෝඩ සත්ව රංචුවක් බව තේරුම් අරගෙන මේ ජීවිතේම මේ පදෙමින් මැරිමින් යන සංසාර ගමනේ සදාහරම නිදහස් වෙලා යන්න ඔබ සියලු දෙනාටම ධෛර්ය ශක්තිය බාධාවල දුරු වියාමම ලැබේවා කියලා ආශිංසනය කරමි. මම නිහඬ වෙනවා ඔබ සියලු දෙනාටම නිවන් සුවපත් වේවා.